සංචාරේ සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටින අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112507080 අමතන්න. Unlimited History අපේ ජාතික කතාව. අයිබෝන් අපේ 100 වෙනි වැඩසටහනට ලං වෙමින් අද 98 වෙනි වැඩසටහනේ අපි ඈඳි ගන්නයි සූදානම් වන්නේ. Unlimited History අපේ හෙළයන්ගේ අක්මුල් සොයා යාම 98 වෙනි වතාවටත් පැය එකහමාරේ 98ක් පුළුවන් නම් ගණන් හදලා බලන්න. ඉතින් එච්චර ප්‍රමාණයක් අපි මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග මේ මණ්ඩපේ ගත කරලා තියෙනවා. ඉතින් ඔබේ හදවතේ තිබිච්ච ඔබේ අක්මුල් පිළිබඳව හාරවුස්සන්න ඔබට උද්දීපනයක් දෙන්න ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨ රටක ශ්‍රේෂ්ඨ ජාතියක වර්තමාන පුරුක් කියන වග ඔබට පසක් කරන්නයි net FM හැම සඳුදාම රාත්‍රී 7:30ට මෙවැනි සංවාද මණ්ඩපයක් මෙවැනි ඔබේ ඥානය පුළුල් කරන කටයුත්තකට මුල පෙරුවේ මීට වැඩසටහන් 98කට කලින් 2000 හරියටම ජනවාරි 2 වෙනිදා. ඉතින් හරි අපි අපේ වැඩසටහනට පිවිසමු මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග. ඉතින් අපි ගිය සතියේ සීගිරි ගිහිල්ලා ආවා. ඒවා ඔබ මේ කතා කරන අතරතුර දකි. ඔබටත් ලබන මාසෙත් අපිත් එක්ක සීගිරි යන්න පුළුවන් කියන කාරණේත් මතක් කරගෙන සීගිරිය පිළිබඳව විශේෂ වැඩසටහන් පෙළක් අපේ 100 වෙනි වැඩසටහන වෙනකොට සූදානම් කියලා මතක් කරගෙනම අපිස මේ පහුගිය සතියේ දවස් කීපයක්ම අපි සීගිරිය ගත කළා. ඉතින් ඒ ආස්වාදයත් එක්ක ඔබතුමාට ආයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයිබෝන් වන්. සර් දැන් අපි සීගිරිය ගැන මැතුවෙච්ච ප්‍රශ්නක් තියෙනවා. ඊට කලින් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ දහම් පාසල් ගුරුවරයෙක් KA ගේෂාන් නිලූණ ගලබඩ රත්නපුර. ඔහුගේ ලියවිල්ලත් එක්ක මම කියන්නම්. මම දහම් පාසල් ආචාර්යවරයෙක්. අපේ දහම් පාසලේ පාලි විෂය සඳහා ස්වාමින් වහන්සේ නමක් නොමැති නිසා මම පොත් සහ අන්තර්ජාලය උපයෝගී කරගෙන 7 වන ශ්‍රේණිය සිට ඉහළ පන්තිවලට පොදුවේ පාලි උගන්වන්න පටන් ගත්තා. දැන් සති කීපයක සිට පාලි භාෂාව පිළිබඳව හා එහි ඉතිහාසය පිළිබඳව මම දරුවන්ට කියා දෙන්න යොදාගත්තේ ඔබතුමන්ලා ඒ පිළිබඳව කරපු වැඩසටහන. 9 ශ්‍රේණියේ ළමෙක් ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල අකුරු සහ පාලි අකුරු සඳහා එකම අක්ෂරමාලාවක් තියෙන්නේ ඒකට හේතුව ඉන්දියාවේ මාගධී අක්ෂරමාලාව ලංකාවට ලැබීමද නැත්නම් පසු කාලීනව සිදු වෙනත් හේතුවකින් සිදු වූ දෙයක්ද කියලා. මේ ගේෂාන් ගුරුතුමාගේ ප්‍රශ්නය ළමෙක් දහම් පාසලදී ඇහුව අපේ වැඩසටහන බලලා. මට හිතෙන හැටියට නම් නුවන් අපේ ගේෂාන්ට සිද්ධ වෙනවා ඒ දරුවට හුඟක් විස්තරාත්මකව මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න. මේ ඒ අහලා තියෙන ප්‍රශ්නේ හැටියට භාෂාව සහ අක්ෂර කියන වචන දෙකෙන් අදහස් වෙන දේ යම්කිසි විදිහකට ව්‍යාකූලතාවක් ඇති වෙලා තියෙන බවයි පේන්නේ ඒ ශිෂ්‍යයාට. ඉතින් ඇත්තෙන්ම පාලි කියන එක අපි ඒකේ ඉතිහාසය කිව්වා මාගධික භාෂාවක්. ඒකේ නියම නම තමයි මාගධී භාෂාව කියන එක. ඊට පසු කාලයක බුද්ධ ධර්මය ලියන්ට මේ භාෂාව පාවිච්චි කරපු නිසා පාලි කියන වචනේ කියන්නේ අපි දහමට පාලිය කියලා කිව්වනේ අපි කලින් වැඩසටහනකත් ඒක කිව්වා. දැන් විනය චුල්ලවග්ග පාලිය කියලානේ අපි කියන්නේ. ඒතර ධර්මයට පාලිය කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ ලියු භාෂාවටත් පාලි භාෂාව කියන විවහාරය එන බව අපට පේනවා. ඉතින් ඒ භාෂාව කියන එකයි අක්ෂරමාලාව කියන එකයි එකිනෙකට වෙනස්. අක්ෂරමාලාවක්
කියන්නේ ඒ සුවිශේෂී තාක්ෂණික ක්‍රමයක්. අපේ හිතේ තියෙන අදහස් සුදහස් කිසියම් නිශ්චිත භාෂාවකින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අපි පාවිච්චි කරන අක්ෂර මාලාවට අපි කියනවා අකුරු පද්ධතිය කියලා. ඒක වෙනම දෙයක්. එතකොට ඕනෑම භාෂාවක් ඕනෑම අකුරකින් ලියන්න පුළුවන්කම තියෙනවා. සමහර අවස්ථාවල සමහර භාෂාවල තියෙන ඇතැම් ශබ්ද සමහර අක්ෂර මාලාවලින් ලියන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව දැන් අපි සරලම ගත්තොත් අපි ඔය SMS ලියන්නේ සර් ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි අකුරු වලින් ලියන්නේ. අන්න බලන්න දැන් අපිට මේ දුරකථනයක ජංගම දුරකථනයක අපිට සිංහල අකුරු මාලාව ස්ථාපනය කරගන්න බැරි වෙච්ච අවස්ථාවක් තියෙනවා නම් අපි සමහර දුරකථනවල එහෙම ශක්තියක් නැහැනේ. ඔව් ඒ කියන්නේ Android දුරකථන Apple දුරකථන වගේ ඒවා කියන්නේ ස්මාර්ට් දුරකථන වල නේ හැකියාව තියෙන අපේ එහෙල අකුරු app එක හරි දාගෙන වැඩ කරන්න. එහෙම නැති අවස්ථාවල අපේ අදහස අපි සිංහලෙන් හිතලා ඒක ඉංග්‍රීසි අකුරු වලින් අපි ලියනවා. එතකොට ඒ වගේ භාෂාව පාලි භාෂාව ලියන්න කියලා සුවිශේෂී අකුරු පද්ධතියක් තිබුණේ නැහැ. දැන් මේ වැරැද්දම සමහර අවස්ථාවල සිද්ධ වෙනවා. සමහර අය කියනවා සංස්කෘත අකුරු කියලා. සංස්කෘත අකුරු කියලා જાතියක් නැහැ. සංස්කෘත කියලා කියන්නේ භාෂාවක්. එතකොට ඒ සංස්කෘත භාෂාව ලිවීම සඳහා පාවිච්චි කරපු අකුරු හඳුන්වන්නේ දේවනාගරී අකුරු කියන නමෙන්. එතකොට සංස්කෘත භාෂාව ලිව්වේ දේවනාගරී අකුරු වලින්. නමුත් සංස්කෘත භාෂාව ලියන්න පුළුවන් සංස්කෘත භාෂාව ලියන්න පුළුවන් වෙනත් සමාජයකට අයිති වෙනත් කණ්ඩායමක් පාවිච්චි කරන අකුරු වලින්. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් සීගිරි කැටපත් පවුරටම අපි ගියාම සීගිරි කැටපත් පවුරේ තියෙනවා සංස්කෘත භාෂාවෙන් ලියන ලද නමුත් සංක්‍රාන්තික සිංහල අකුරු වලින් රචනා කරපු ගීතයක්. අර අපි කලින් වැඩසටහනකට නම් කරා පීන පයෝදර භාරා ලීලිත සාරස තනු මධ්‍යා ලීලේන්දීවර නයනා කේයං මනෝරමා රමක් කියන ගීය. දැන් ඕක සංස්කෘතනේ භාෂාව. නීලේන්දීවර නයනා කියන එක කේයං මනෝරමා රමක් කියලා අර 32කින් ඉවර කරලා තියෙන බිංදු දෙකෙන්. ඒක සංස්කෘත භාෂාව. හැබැයි ලියා තියෙන්නේ සිංහල අකුරු වලින්. ඒ කටපත් පවුරේ තියෙන අර සංක්‍රාන්තික සිංහල අපි කියලානේ බ්‍රාහ්මී අක්ෂරයි සිංහල අක්ෂරයි අතර මැදි තියෙන අක්ෂර පද්ධතියක්. අක්ෂර ශෛලියක්. එතකොට අපිට දැන් බලන්න දැන් යුරෝපයේ සමහර භාෂාවල් ලියන්න පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි අකුරුනේ. නේද? එතකොට නමුත් ඒවැයි වචන සමහර වචන උච්චාරණය කරන්න බැරි කොට අලුත් රූප අඳුන්වලා දීලා තිනවා. දැන් ඔය උම්ලවුට් කියලා කියන ආකාරය වගේ එකක්. ඒතර ජර්මන් භාෂාවේ තියෙන ඕ අකුරට උඩින් තිත් දෙකක් තියෙනවා. එහෙම රූප අපි ඒ අකුර ලියලා සමහරට අර හරිය එක දෙන්න අයන්නට උඩින් ඉරක් ඒ අකුරට උඩින් ඉරක් අදිනවා. ඊළඟට දැන් බලන්න පහුගිය දැන් දශක 3-4කට උඩදී අපිට මේ ටොෆී කියලා ලියන්න ඕනුනහම ෆිල්ටර් ටිප් කියන වචනේ ලියන්න ඕනුනහම අපිට අකුරක් තිබුණේ නැහැ ෆ શબ્දෙට. ඒතර අපි ලිව්වේ පයන්න මැද්දට F අකුරක් දාලා. ඒතර ඒක මහා සංකර රූපයක්. ඒතර ඊට පස්සේ විද්වත්වයකට එක්කහුව වෙලා ඒකට අකුරක් නිෂ්පාදනය කරා. අර උපද්මානීය කියන රූපය අර යටට කක්කුට්ටෙක් වගේ ඉන්න රූපය අරගෙන ඒක ෆ શબ્දයට පාවිච්චි කරනවා. අද මේ යතුරු පුවරු වලත් ඒ ෆ શબ્දයට රූපේ තියෙනවා. එතකොට ඒ දරුවා ඒ දහම් පාසලේදී ඒ දරුවා අහපු ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ පාලි කියන්නේ භාෂාවක්. එතකොට බ්‍රාහ්මී කියන්නේ අක්ෂර පද්ධතියක්. එතකොට බ්‍රාහ්මී අක්ෂර කාලේ පාලියෙන් ලියන්න වුණා නම් ඒක බ්‍රාහ්මී අක්ෂර පද්ධතියෙන් පාලි ලිව්වා. එතකොට සිංහල අපේ අක්ෂර පද්ධතිය සංක්‍රාන්තික සිංහල අවධියක නම් තිබුණේ ඒ කාලේ පාලි ලියන්න ඕන නම් අපි සංක්‍රාන්තික සිංහල වලින් පාලි ලිව්වා. අපිට අපේ අක්ෂර පද්ධතිය පූර්ණ සිංහල බවට පරිවර්තනය වුණාට පස්සේ පාලි ලියන්න උනා නම් අපි සිංහල අකුරු වලින් පාලි ලියනවා. දැන් අද මහාවංශය ගත්තොත් එහෙම මහාවංශය මුද්‍රණය කරලා තියෙනවානේ. ඒතර මහාවංශය මුද්‍රණය කරලා තියෙන්නේ අපි අද මේ පාවිච්චි කරන සිංහල අකුරු වලින්. එතකොට ඕනම භාෂාවක් ඕනෑම අකුරකින් ලියන්න පුළුවන්. යම් තත්ත්වවලදී ලියන්න බැරි ශබ්ද තියෙනවා නම් අර ෆ શબ્දේ වගේ එකක්.
එතකොට අලුත් අකුරක් ඒකට නිෂ්පාදනය කරගෙන ඒ අකුරු පද්ධතිය තුල තියෙන. ඒ නිසා දරුවට පැහැදිලි කරලා දෙන්න මේ අපේ ගේෂාන් ආචාර්යතුමාට කියන්න තියෙන්නේ මේ භාෂාවයි අක්ෂර මාලාවයි අතර තියෙන වෙනස පැහැදිලි කරලා දෙන්න. පාලි භාෂාව ලිවීම සඳහා සුවිශේෂී අක්ෂර මාලාවක් තිබුණේ නැහැ. ඒ කාලේ ඉන්දියාවේ පාවිච්චි වෙච්ච යම්කිසි අක්ෂර මාලාවක් තිබුණා නම් ඒ කියන්නේ බ්‍රාහ්මීය අක්ෂර වෙන්න පුළුවන්, කාරෝෂ්ටි අක්ෂර වෙන්න පුළුවන්. ඒ අකුරු පද්ධති පාවිච්චි කරලා පාලි භාෂාව ලියන්න පුළුවන්. නමුත් අපි දන්නවා පාලි භාෂාවෙන් සම්භාවිත වුණේ සාමාන්‍ය ජනතාව අතර ඒක පොදු ජනයාගේ භාෂාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ භාෂාව තෝරගත්තේ තමන්ගේ ධර්ම දේශනා සඳහා කාටත් හොඳින් තේරෙන්න. ප්‍රභූරු කතා කරන භාෂාව තෝරගත්තා නම් ඒක කරන්න බෑනේ. ඇතැම් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ඇයි සංස්කෘත භාෂාවෙන් දේශනා කරන්නේ නැත්තේ ධර්මය? මේක ප්‍රභූන්ගේ භාෂාවනේ කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඒ භාෂාව අවශ්‍ය වෙන්නේ යමක් තේරුම් කරලා දෙන්නයි. ඉතින් වැඩි පිරිසකට තේරෙන භාෂාවෙන් ඒක දේශනා කරනවා නම් ඒක තමයි වඩා සුදුසු වෙන්නේ කියලා අපි ඒක වැඩසටහනකට කිව්වා. උන්වහන්සේ කියපු හැටියට භාෂාවක තියෙන ගුණ ලක්ෂණ මෙහෙම වෙන්න ඕනේ කියලා කිව්වා. මේ අවස්ථාවේ ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කුතුහලයේ තියෙන දරුවන්ට ඒක හුඟක් හොඳ කුතුහලාත්මක ප්‍රශ්නයක්. ඒ දරුවා අහලා තියෙන. ඒ කියන්නේ දරුවා කල්පනා කරලා තියෙනවා මේක. 9 වසරේ කෙනෙක් එහෙම ඇහුවයි කියන්නේ ඒ උනන්දුව අපිට ඒ උනන්දුව තව දියුණු කරන්න. ඒ උනන්දුව ඒ විදිහටම ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඔහු ඉදිරියේදී සමහර විට දිවයිනේ ඉන්න ඉහළම භාෂා ශාස්ත්‍රඥයෙක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අක්ෂර විද්‍යාව පිළිබඳව උගතෙක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ වගේ දරුවන්ගේ ඒ අහන ප්‍රශ්නවලට දිරි දීලා ඒ ප්‍රශ්නවලට උනන්දු වෙන නිවැරදි පිළිතුරු ලබා දීලා තවදුරටත් ඒ වගේ හිතන්න පොළඹවලා එවැනි චරිත නිර්මාණය කිරීම අපට අවශ්‍යයි. ඒ නිසා නොපැකිල ඒ දරුවට ඒ නිවැරදි උත්තරය ලබා දීම අවශ්‍යයි කියලා අපි කියනවා. මම හිතනවා අපේ ගේෂාන් ගුරුතුමාටත් අපි කියපු දේ හොඳින් පැහැදිලි අනිවාර්යෙන් ගේෂාන් පිළිබඳව කියන්න ඕනේ. දැන් තමන්ගේ මට්ටමට එහා දෙයක් ඇහුවම ඒකට එයාට හිතන හිතලුවක් කියන්නේ නැතුව ඊට වඩා ප්‍රාමාණිකයෙක්ගෙන් ඒක ඒ වෙත යොමු කිරීමම හොඳ ගුරුවරයෙක්ගේ ලක්ෂණයක්. ඒක අනිත් එක ඒ කියන්නේ ඔහු මහන්සි වුණානේ අපිට හරි යොමු කරලා ඒ දරුවට උත්තරයක් ලබා දෙන්න. ඒකත් එහෙමයි. ඔහුගේ පණිවිඩයේ කියා තිබෙනවා ඔහු මේ පොත්පත් වලින් මේ වැඩසටහන් වලින් ඒවට සවන් දීලා පාලි ඉගෙනගෙන මේ අන්තර්ජාලය ඔස්සේ ඒ කියන්නේ ගුරුවරයෙක් නැහැ කියලා ළමයින් අතර මං කරපු නැති ගුරුවරයෙක් නෑ. ඉතින් ඒ නිසා මේ වැඩසටහන් වලින් අපි කියන මේ ඉතිහාස කරුණු විතරක්ම නෙමෙයි වැදගත් වෙන්නේ. මේවෙන් මේ අපේ හිතවත් ශ්‍රාවකීන්ට අපේ YouTube channel එක හරහා ඉන්න අපේ ප්‍රේක්ෂකයින්ට ඒ හැම කෙනෙකුටම මේ අපේ සමාජය මේ ඉතිහාසය ඉගැන්වීම ඉතිහාසය ගැන කුතුහලය වීම ගැන නොඑක් පැතිකඩවලින් අපේ හිතවත් පුරවැසියෝ මේවට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ වැටහීමක් ලබා ගන්නත් මේ වගේ දේවල් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ගලබඩ රත්නපුර පැත්තේ ඉන්න උදවිය ඥානාභිවංශ දහම් පාසලේ උගන්වන ගේෂාන් නිලුණට මේ ගිහිල්ලා ස්තුති කරත් කමන්නේ. මේ අපි මේ රේඩියෝ එකේ කියන දේ අහගෙන ඉඳලා එච්චරට වටිනා ගුරුවරයෙක්. සර් එකම අපේ තිස්සාටිකල මහත්මයා ඕස්ට්‍රේලියාවේ ඉන්න මිත්‍රයා මේ අපෙන් අහනවා ඉතිහාසය කියන්නේ පාලි වචනයක්ද කියලා. ඉතිහාසය කියන වචනේ. ඔව් ඉතිහාස කියන වචනය පාලි මූලාශ්‍රවලත් යෙදිලා තියෙනවා. ඉතිහාස කියන කොටස් දෙක වෙන් කරලා. ඉතින් ඒක ඇත්තෙන්ම මේ අපේ භාෂාව සකස් වෙලා තියෙන්නේ අපි මූල භාෂා හැටියට සලකන්නේ සංස්කෘත හා පාලි භාෂාව. ඉතින් ඒ නිසා ඒ සංස්කෘත පාලි භාෂාවල තියෙන ඒතර සංස්කෘතයේ ඔකේනේ ඓතිහාස කියලානේ. ඓතිහාස. ඉතින් අයි කියන එක ඒ අයි කියන ස්වරය අපේ භාෂාවට එනකොට විශේෂයෙන්ම අපේ මුල් භාෂාවේ ප්‍රාකෘතයේ සිංහල ප්‍රාකෘතයේ සමහර විද්වතු කැමති නැහැ සිංහල ප්‍රාකෘත කියලා කියනකොට. නමුත් අපේ භාෂාවේ මුල් අවස්ථාවේදී තියෙන එක්තරා රූප විද්‍යාත්මක ලක්ෂණයක් තමයි අයි කියන ස්වරූපය අපි පාවිච්චි කළේ නැහැ. අයි කියන ස්වරූපය වෙනුවට අපි පාවිච්චි කරේ එක්කෝ ඊ කියන ස්වරූපය. මේ එහෙම නැත්නම් ඒ කියන ස්වරූපය. මේ ඒ නිසා අපිට පේනවා මේ එහෙම වෙනසක් අපේ කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඓතිහාසික කියන සංස්කෘත භාෂාවේ වචනය පාලියේ ඉතිහාස කියලා නමුත් පාලියේ ප්‍රාකෘතයක්නේ. ඒතර ඒකේ අර ඒ ලක්ෂණයම තියෙනවා. ඒ කියන්නේ
මේකට කියන පුරාණ ඉන්දිය භාෂාව ඕල්ඩ් ඉන්ඩියන් ලැන්ග්වේජ් කියලා. ඒ කියන්නේ සංස්කෘතයට ඊළඟට මිඩල් ඉන්ඩියන් ලැන්ග්වේජ් කියලා කියනවා. පාලි වගේ ප්‍රාකෘත භාෂාවට මධ්‍ය ඉන්දිය භාෂා. පුරාණ ඉන්දිය භාෂා මධ්‍ය ඉන්දිය භාෂාවලට පරිවර්තන වෙනකොට මේ වගේ අකුරු වල වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා ඉතිහාස කියන වචනේ පාලි භාෂාවෙන් ආපු වචනයක්. සර් මේ අපේ මාතර රෝහලේ විශේෂඥ වෛද්‍ය හිමන්ත අතකොල්ල මහත්මයා මේ අපි සීගිරි ගියා කියලා දැනගෙනද සීගිරිය ගැන හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා. දැන් මේ සීගිරි ගියේ හරියම කාව්‍යමයි. ඒකම හරිම ගැඹුරුයි, නිර්මාණශීලී. සමහරලාවට ඒ තියෙන ගැඹුරු චින්තනය එක කවියක් ගැන මම හිතන්නේ තීසිස් එකක් ලියන්න පුළුවන් තරම්. දැන් ඔය සර් කියව සංස්කෘත කවිය ගත්තොත් ඒක ගැන වෙනම නිබන්ධනයක් ලියන්න පුළුවන් තරම් එක කවියක් ගැන උනත් තියෙනවා. ඉතින් ඔව් අහන්නේ මේවා ලිව්වේ බුද්ධිමතුන්ද? එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවට හැකියාවක් තිබුණාද මේවා ලියන්න ඒ කාලේ තිබිච්ච ජන සමාජයත් එක්ක කියලා? ඔව්. ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ අපි හුඟක් ප්‍රවේශම් සහගතවයි එක ගැන කල්පනා කළ යුත්තේ. මම හිතන්නේ අපේ හිමන්ත අහගෙන ඉන්නවා ඇති මේ වෙලාවේ. අපේ සමාජයේ අපේ පුරාණ ප්‍රාග්නූතන සමාජය දිහා බැලුවොත් එහෙම ඒ සමාජයේ හුඟක් ජීවත් වුණේ ගොවියෝනේ. ගොවියෝ බහුතරේ ගොවියෝ හිටියා. ඊට අමතරව ගොවිතැනටනේ අපි දාන්නේ පශුපාලනය කියන එක, සත්තු හරක් බලන එක. ඒ වගේ පශුපාලනය කළා. ඒවට හුඟක් සාක්ෂි තියෙනවා. දැන් ගෝපාල ගාම කියන වචනේ අපේ සෙල්ලිපිවල තියෙනවා. ගෝපල්ලන් හිටපු ගම්. ඒ වගේම වැඩිපුර තියෙනවා කසීකාර ගාම කියලා. කසීකාර කියන්නේ ওই කෘෂි කර්ම කියන වචනේ අපි ලියපු හැටි. කසීකාර ගාම. ඉතින් මේ අයට ඊළඟට ඊට අමතරව කර්මාන්තකරෝ හිටියා. ලෝහ භාවිත කරලා කරන කර්මාන්තකරෝ හිටියා. මේ බහුතර මහජනයා අතරේ. එතකොට මේ අයට මේ වගේ හිමන්තගේ ප්‍රශ්නයෙන් පෙනෙන ප්‍රධානතම දේ තමයි සීගිරියට ආවේ සාමාන්‍ය ජනයානේ. අපි කියන හැටියටනේ. එතකොට මේ සාමාන්‍ය ජනයාට මේ ඔබ කලින් කීවා වගේ මේ වගේ තාම සාහිත්‍ය උසස් සාහිත්‍ය රසයක් තියෙන මේ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට ඔහුට හැකියාවක් තිබුණා. ඇත්තම අපි එහෙම හිතන එක ප්‍රායෝගිකද කියලා තමයි හිමන්ත අහන්නේ. ඊළඟට ඔවුන්ගේ සාක්ෂරතාව පිළිබඳ මේ ප්‍රශ්නිකුත් තියෙනවා කියන එකත් ඒකෙත් තියෙනවා. උගත්කම සාක්ෂරතාව හැම එකක්ම. එතකොට මේක දෙකට බෙදලා උත්තර දෙන්න පුළුවන්. එකක් ඕනෑම මිනිස්සෙකුට ඇතිවන හැඟීම්. ඒ හැඟීම් කියන ඒවේ යම්කිසි සමතාවක් තිබෙනවා. දැන් අපි කියමු ටිකක් මටසිලුටු අත්දැකීම් සම්බන්ධයෙන් ස්නේහය, කරුණාව, ඒ වගේ මටසිලිටු අදහස් ඉදිරිපත් කිරීමේදී ඕනෑම මිනිසෙක් තුළ ඇතිවන හැඟීම් වල යම්කිසි කාව්‍යාත්මක භාවයක් තියෙනවා. නමුත් ඒ උගත්කම කියන එක පොතපත ඉගෙනගෙන දැනගත්තාම ඒ හැඟීම තව ඔපමට්ටම් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ කිව්වොත් එහෙම දැන් සාමාන්‍ය කෙනෙක් කපුටෙක් ගැන කියන්න ගියොත් එහෙම කපුටා කළු පාටයි කියනවනේ. ඒක උගත්කම තියෙන කෙනෙකුට ඕක කපුටා නිල් පැහැයයි කියලා කියන්න පුළුවන් නේ. එතකොට ඒ වගේ උගත්කම හැඟීම් ප්‍රකාශ කිරීමේදී උගත්කම මගින් යම්කිසි සංයමයක් ඇති කරනවා ප්‍රකාශනයට. එතකොට ඊළඟට අපිට ප්‍රශ්නේ තමයි උගත්කම කියලා කියන්නේ පොතපත ඉගෙනීම පමණක්ද කියන ප්‍රශ්නේ. එතකොට හුඟක් වෙලාවට අපේ ගැමියෝන්ගේ පොතපත උනේ ස්වභාව ධර්මය සහ ජීවත් වීමෙන් ලැබෙන සතතාභ්‍යාසය. එකෙන් ඒගොල්ලෝ ජීවිතේ තේරුම් ගත්තේ අනිත්‍යතාව. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් පොතපත කියවලා සියලු දේ අනිත්‍යයි කියලා මේ හිතන කෙනෙක්, තේරුම් ගන්න කෙනෙක් තමාංගේ දෙයක් මේ වෙන් වෙලා ගියොත්, ප්‍රියයෙක් වෙන් වෙලා ගියොත් නේද? තමන්ගේ දෙයක් අහිමි වුණොත් එහෙම දැඩි ලෙස ශෝක වෙන්න පුළුවන්. මොකද එයා පොතින් පතෙන් එක ඉගෙනගෙන තියෙන නිසා. නමුත් පොළව කොටලා මහවැස්සේදී බීජ ඉහලා මේ අංකුර පැලවෙනවා දැකලා ඒවා හොඳට බලාගෙන මැදි වයසට එනකොට ගහ විශාල නියඟයක් ඇවිල්ලා මුළු ගොවිපළම හේනම විනාශ වෙලා ගියොත් ඒකත් අනිත්‍යතාවට අයිති දෙයක්. ඉතින් අපේ ගොවියෝ
ඒවා දැකලා වින්දා. ඒතර ඒකත් පරිඥානයනේ. ඒකත් පරිඥානය, ජීවිත පරිඥානය. ඉතින් ඒ නිසා උගත්කම කියන දැන් මෙතන හිමන්ත ඇහුව ප්‍රශ්නේ තමයි සීගිරි කැටපත් පවුරේ මේ ලියා තිබෙන අකුරු, මේ ලියා තිබෙන අදහස් පොදු ජනයාගේ මැයි කියා අපට කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට කිට්ටුවන්ත ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඕහන ප්‍රශ්නෙට ලොකු ගැඹුරක් තියෙනවා. අපි ඉඩම් භුක්තිය පදනම් කරගත්ත කෘෂිකාර්මික සමාජයක ජීවත් වෙනකොට සාමාන්‍ය ජනතාවට එහෙම අකුරු ලිවීමේ අවශ්‍යතාවක් වුවමනා වෙනවද? ඊළඟට සීගිරි කැටපත් පවුරේ තිබෙන ගීවල තියෙන අතිශය ඉහළ විදග්ධ රසාස්වාදනය, සමහර ඒවා තියෙන්නේ සංස්කෘත මහා කාව්‍යවල තියෙන උදාහරණ, පාලි සාහිත්‍යයේ තියෙන උදාහරණ. ඒවා මේ ගැමියෝ දැනගෙන හිටියද මේ කවි ලියන්න ඇවිල්ලා කියන දේ යන්නේ. ඒතර ඔවුන් ගෙදරින් ඒගොල්ලන් පරිහරණයේ තිබිච්ච දේවල්ද මේවා? ඔව් අනික කිසිම කෙනෙක් ඔතනට එනකොට ගෙදරින් කවියක් ලියාගෙන එන්නේ නැහැනේ මෙතන ලියන්න ඕන කියලා. දැකලාපත් වෙන විශ්මය අනුවනේ ලියන්නේ. දැකලා විශ්මයටනේ. ඉතින් ඇත්තම උහන ප්‍රශ්නෙට සාධාරණ කාරණයක් තියෙනවා. මොකද මීට දශක දෙකකට විතර උඩදී සීගිරියේ කැටපත් පවුර නැවත පිටපත් කරන ව්‍යාපෘතියක් අපි දියත් කළා. දශක දෙකකටත් වැඩි. මට මතක හැටියට 1980 දශකයේ අග කාලේ 3කට කලින්. එතකොට ඒකෙදී අපිට දකින්න ලැබිච්ච දෙයක් තමයි මේ සියලුම කැටපත් පවුරේ තියෙන ලියවිලි ගත්තොත් පරණවිතාන මහත්මයා 580 ගානක් ප්‍රකාශයට පත් කළා. ඊට වැඩියෙන් තියෙන අපි 1000කට වැඩි ප්‍රමාණයක් පිටපත් කළා. මේ වෙලේ ලියවිලි වල තියෙන අකුරු අපි වර්ගීකරණය කරොත් එහෙම අකුරු ශෛලීන් 6කට හෝ 7කට වැඩිය නැහැ. එතකොට 500ක් යම්කිසි ලේඛන ලිව්වොත් දැන් අපි ගත්තොත් එහෙම දැන් ওই ඉස්කෝලේ යන ළමයින්ගේ සටහන් පොත් 500ක් ගත්තොත් සටහන් පොත් 500ක් ගත්තොත් අකුරු ශෛලීන් අඩුම ගානේ 150ක්වත් තියෙන්න ඕනනේ නේද? 500කින්. එතකොට හැබැයි මේ සීගිරි කැටපත් පවුරේ 585 ප්‍රකාශිත ගී තියෙනවා. ඒවා අතර තියෙන අකුරු ශෛලීන් 6ක් 7ක් වගේ තියෙන්නේ කියලා මම කිව්වේ. ඉතින් ඒකෙන් සමහර අය කියනවා නෑ මේ ආපු අය නෙමෙයි මේක ලියලා තියෙන්නේ. මොකද දැන් ඒ ලියලා තියෙන්නේ හරීම සියුම් ඉදිකටුවක් වගේ දෙයකින් තමයි ලියලා තියෙන්නේ. එතකොට ගෙදරින් අරන් එන්නේ නැහැ නේ ඒගොල්ලෝ ලියන්න. නෑ මම අද සීගිරිය යනවා මම යනකොට අරන් යන්න ඕන මේ කැටපත් පවුරේ ලියන්න එකක් කියලා. දැන් ඒ තරම් සියුම් සතක්කින් ලියන්න නම් ඒ ස්ථානෙට වුණ අහමේ සත තියෙන්න ඕනේ එතන. ඒතර අපිට දැන් කෙනෙක්ගෙන් ඉල්ලගෙන දැන් අපි පෑන දැන් බැංකුවට එහෙම ගියාම සමහර මහතුරු අනේ පෑන පොඩ්ඩක් දෙන්නකෝ කියලා ඉල්ලනවානේ නේද? එතකොට මේ දැන් එතනදී එහෙම සිද්ධ වුණයි කියලා පෙන්වන්නත් එහෙම ලක්ෂණයක් නැහැ. ඉතින් මිනිස්සු එනවා යනවා කලබලයිනේ. දැන් බැංකුවක් වගේ තැනක අපි ඉන්නවනේ පෝර්මේ පුරවන්න. ඉතින් මිනිස්සුන්ගෙන් මේ සතක් ඉල්ල ගත්තද? දැන් අද නම් පෑනක් දෙන්න පුළුවන් පෑන් සුලභ නිසා. දැන් ඒ කාලේ ඔක ලියන්න ඕන ලෝහමේ පංහිඳකින් නෙමෙයි බිත්තිය සීරෙන්ද ලියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සතුන්ගේ ඇට කැබල්ලකින් හදපු පංහිඳකින්. මේක ලියන්න ඕන. හරි. තීන්තෙන් ලියන දැන් නෙමෙයිනේ. තීන්තෙන් ලියන දැන් නෙමෙයිනේ. එතකොට ඒ තීන්තෙන් එකක්වත් ලියලා තිබුණේ නැද්ද? නෑ තීන්තෙන් නෑ. තීන්තෙන් නෑ මම ඇහුවේ මොකද මේ සීගිරි චිත්‍ර ඇඳලා තින්නේ තීන්තෙන්නේ. උනාට මේ කුරුටු ගෑම සඳහා එහෙම තින්ත පාවිච්චි කරපු බවක් අපිට පේන්නේ නැහැ. ඉතින් කුරුටු ගාලම තියෙනවා. ඒක විශේෂ වැඩ කටයුත්තක් හැටියට වෙලා තියෙනවා. ඒ නිසා සමහර අය යෝජනා කරනවා කාරණා දෙකක් උඩ එකක් ඔය සැත ලියන්න පාවිච්චි කරපු පංහිඳ සහ ඒවැයි තියෙන අකුරු ශෛලීන් වල තියෙන සීමිත විවිධතාව. ඒ දෙක පදනම් කරගෙන ඇතැම් අය හිතනවා මේ සීගිරිය බලන්න ප්‍රේක්ෂකයෝ රසිකයෝ ආවම ඔවුන්ට අදහසක් තමන්ගේ කැටපත් මේ කැටපත් පවුරේ ලියන්න හිතුනහම එතන පිරිසක් හිටියයි කියලා ඒ අදහසට උදව් කරන. ඔබේ අදහස කියන්න අපි ලියන්නම් කියලා කියන්න. මොකද හිමන්ත අහන ප්‍රශ්නේ ගැඹුරක් තියෙනවා. මොකද මෙහෙම වෙන්න නම් මේ විශාල සීගිරිය බලන් ආපු ප්‍රමාණයටම අකුරු ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ නේද? එතකොට දැන් අපි දන්නවා නොවන් මේ වගේ සමාන දේවල් අද සමාජයේ වෙන. දැන් සමහර පන්සල් වලට ගියාම අපි මුදලක් දුන්නාම පුස්කොළ පොතේ ධර්මයේ ලියනවා. නේ? ඒ වගේමයි සමහර තැන් වලට ගියාම අපි මුදලක් දීලා ප්‍රවේශ පත්‍රයක් ගත්තාම ඒක ලියලා අහනවා කාටද පින් දෙන්න ඕන? මොකද්ද කියන්න ඕන
කියලා ඇහුවා. අපි කියන්නේ නැහැ අදහස ඒගොල්ලන්ගේ අදහස අපේ නමින් ලියනවා. ඒ කියන්න බැරි කෙනෙක් හිටියොත් ඒගොල්ලෝ කියනවා ඒක. හැබැයි අපිට කියන්න අදහසක් තියෙනවා නම් අපි කියනවා මේක මෙහෙම කියන්නයි කියලා. මෙහෙම අපින් අනුමෝදන් වෙන්න. එහෙම ඒතර එයා ඒක කවියෙන් එක කියනවා. දැන් මේ වගේ ක්‍රියාපටිපාටියක් සීගිරිය කැටපත් පවුරේ තිබුණාද කියලා ඇතැම් විද්වතුන්ගේ මතයක් තියෙනවා. මොකද මේ කාලේ වෙනකොට දැන් අපි අපේ ප්‍රධාන වැඩසටහනෙත් අපි දැන් යන්නේ 3 වෙනි කාශ්‍යපලා 4 වෙනි අග්ගබෝධි ඔය කාලේ කියන්නේ 6 මානවම්මලා 7 වෙනි සතවර්ෂයත් පැනලා දැන් 8 වෙනි සතවර්ෂයටත් අපි කියන්නේ අනුරාධපුර අග හරියට අපි අග හරියට එන්නේ. ඉතින් මේක සම්පාත වෙනවා මේ කාලේ තමයි සීගිරියට මිනිස්සු ඇවිල්ලා කැටපත් පවුර ලියන්න පටන් ගන්නෙ. සමහර මේක මේ මං කියන්නේ අපි දන්නේ නැති බලවේගයක් අන්ලිමිටඩ් ඩිස්ට්‍රි මෙහෙවනවා කියලා අපිට හැමදාම හිතන කාරණේ සෝක. ඔව් මේ කාරණා සම්පාත වෙනවා කොහෙන් හරි ඇවිල්ලා. එතකොට දැන් ඒක ගැන හුඟක් කතා කරන්න තියෙනවා අපිට. අපි ඒක කතා කරමු ප්‍රධාන වැඩසටහනේ. එතකොට මේ එහෙම අදහසක් තියෙනවා යාපු ප්‍රේක්ෂකයෝ මේ චිත්‍ර බලලා ඒගොල්ලෝ නොයෙක් අදහස් කතා කරන්න ඇති කියන්න ඇති. ඉතින් ඒ අය දැන් මේ සීගිරිය මේ වෙලෙකට අතෑරිලා ගිහිල්ලානේ. එතකොට යම්කිසි පිරිසක් මේගොල්ලෝ මුල් අවස්ථාවල සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් සාක්ෂරතාව තියෙන දැන් මෙතන ලියන්න පටන් ගන්න ඇති මේක. මේ කැටපත් පවුර කුරුටු ගන්න. මේ මොකද දැන් අපි දන්නවා මේ සීගිරි කැටපත් පවුරට ආපු බොහෝ දෙනෙක් කැටපත් පවුර ගාවට ඇවිල්ලා ඒකේ ලියපු බොහෝ දෙනෙක් තමන්ගේ අනන්‍යතාව කියලා තියෙනවා. නම කියනවනේ. ඔහු කියනවා මම ලේ දරුවෙක්. මම ලේඛක කෙනෙක්. ලේඛකයෙක්. කියන්නේ ඔහු සාක්ෂරතාව තියෙන කෙනෙක්. එතකොට ඔහු ලියනවා. හරි. එතකොට ඔහු ලියලකොට මේ කටයුත්තට හුඟක් දෙනාගේ අවධානය ඇති වෙනකොට සමහර විට ස්වයං සිද්ධ යාන්ත්‍රණයක් ඇති වෙන්න ඇති මේ ආයත මෙහෙම පන්හිඳක් දීලා හරි ඒක ස්වයං රැකියාවක් විදිහට කරන්න ඇති. මම සර්ට ඕකට ගැලපෙන වර්තමාන උදාහරණයක් කියන මම මේ හොඳටම දන්න එකක්. අර 3 wheel වල ලස්සන වැකි පිටිපස්සේ ලියන් යනවානේ. ලියන් යනවා. මම දන්න තැනක් තියෙනවා ස්ටිකර් 3 wheel වල ගහන එතන ඉන්නවා කෙනෙක්. මේ එයාට පොඩි මුදලක් දුන්නම එයා ලස්සන කවියක් කියනවා පිටිපස්සේ ගහගන්න. නැත්තම් කීපයක් ලියලා දෙනවා අර 3 wheel පදින සෝයුරාට කැමතික තෝරගන්න. ඉතින් ඒක බලන්න එහෙම රස්සාවක් හැදිලානේ තියෙන්නේ. එතකොට සමහර මුල් අවස්ථාවල එතනට ආපු සාක්ෂරතාව තියෙන කෙනෙක් දැන් ලේඛකයෙක් ආව නම් ඔහුගේ මඩිස්සලේ තියෙනනේ පන්හිඳක්. සහුල් ලියනවා. ඒ බොහෝ දෙනෙක් ලියන්න පටන් ගන්නකොට කෙනෙක් හිතන්න ඇති මේ සේවාව සපයලා අපිට යම් කිසි දෙයක් කරගන්න පුළුවන් කියලා. එතකොට එහෙම වුණා වෙන්නත් ඉඩකඩ තියෙනවා. හරි. මේ ඉතින් අපි කරුණාවෙන් ඉල්ලා හිටින්නේ දැන් මේ වැඩසටහනේ මෙහෙම කිව්වහම කොහේ හරි YouTube channel එකක හරි කොහේ හරි තැනක කියන්න එපා මෙන්න මේ net fm වැඩසටහනේ මේ සීගිරියේ තියෙන මේ සීගිරියේ තියෙන ගැඹුර ගැඹීර භාවය නැති කරන්න හදන අය එහෙම කියන්න එපා. මේ ප්‍රශ්නේ අහලා ඇත්ත කියන්නේ මේ ඇත්ත කියන්නේ වෙන්න පුළුවන් දේ කියන්නේ අනික මේ ප්‍රශ්නේ අහලා තියෙන්නෙම මේ වැඩසටහනට සවන් දෙන සබුද්ධික උගත් උනන්දු වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසා ඒ වගේ විශේෂඥ වෛද්‍යවරු ඒ වගේ ඉංජිනේරුවරු තවත් මේ වැඩසටහනට මූණ දෙනවා. ඔවුන්ට අපිට කතා කරන්න යම් අපහසුතාවක් තිබුණත් ඔවුන්ගේ හිතෙත් මේ ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. එතකොට අපි වැඩසටහන පටන් ගන්නකොට අර ගේෂාන්ගේ දරුවා අහපු ප්‍රශ්නේ අපි කිව්වා. ඉතින් ඔය වගේ දරුවෝ ඉදිරියේදී මේ ප්‍රශ්න අහනවා. අහන්න ඕනේ. මේ අහනවානේ අනිවාර්යෙන් අහනවා මේ ප්‍රශ්න. ඔය අහපු දවසට ඒවට උත්තර දෙන්න වැඩිහිටියොත් දැනගෙන ඉන්න ඕන. සමාජයත් සූදානම් වෙලා ඉන්න ඕන. ඒකට උත්තර දෙන්න. ඒ නිසා තමන් මේ එක අවස්ථාවක එක්තරා ගුවන්විදුලි වැඩසටහනකදී එක්තරා ප්‍රසිද්ධ මහත්මයෙක් මගෙන් ඇහුවා මේ සීගිරියේ තියෙන්නේ ජනතාවගේ හදවත ගැහෙන රාවේ නේද මේ ජන සුවඳ නේද නිල් කට්රොල් මල්ක උණු වැට්කොල් මල්සේ කියන ගීතය. ඉතින් මම එකපාරටම කිව්වා නෑ එහෙම වෙන්න උවමනාවක් නැහැ. මේ සාමාන්‍ය ජනතාවට එහෙම ලොකු ලිවීමේ නැඹුරුවක් තියෙන්න බෑ. ඒ වගේ සමාජයක් විශ්ලේෂණය කරලා බලනකොට අනික තවත් කාරණයක් තියෙනවා. කවදාකවත් හේනක් කොටන මිනිස්සෙකුට නිල් කටරළු මලේවත් කටරළු මලේ නිල් පාටවත් වැටකොළු මලේ කහ පාටවත් අගය කරන නිමිත්තක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු දිවාරය දකින්නේ ඒ මල් නිසා. ඉතින් ඒවා අගය වෙන්නේ ඒවා නොදකින සමාජයක. දැන් උදාහරණයක් ඇරෙට කිව්වොත් එහෙම අද අපි මේ කොළඹ 7
නිවාසවලට ගියාම අපිට පේනවා මේ ගල් හැමලු බිත්තිය එල්ලලා තියෙනවා මේ වෙස් මුහුණු එල්ලලා තියෙනවා ඒවා අරන් තියෙන්නේ රුපියල් 40000යි 50000යි දීලා ඊළඟට කුරහංගල් ගෙනල්ලා තියාගෙන ඉන්නවා දේවල් ඉස්සරහ තියෙන වංගෙඩිත් තියෙනවා සර් වංගෙඩි ඔලින්ද කොළඹු ඒවා තියෙනවා එතකොට අපේ ගමේ ගියොත් එහෙම කුරහංගල තියෙන්නේ කුසිය පිටිපස්සේ දාලා ඒක අපි අවුරුද්ද කාලෙට හොදලා සුද්ධ බද්ද කරලා අරගෙන තමයි මේ මුං ඇට ටිකක් අඹරන්න ඒවට ගන්න. එතකොට දැන් වෙස් මුහුණු ගත්තත් ওই පෙට්ට ගම් අස්සේ එහෙම තමයි තියෙන්නේ. එතකොට අර ජනයාගේ තියෙන කලාව රස විඳින්නේ ජනයා නෙමෙයි මේ ග්‍රාමීය ජනයා නෙමෙයි. මේ නගරවල ඉන්න ප්‍රභූ ජනයා. ඒක ප්‍රවණතාවක් මේ සමාජය තුල තියෙන. ඉතින් ඒ නිසා මේ අපි හිමන්ත අපේ හිතවත් වෛද්‍යතුමාගේ ප්‍රශ්නෙට අපි උත්තර දුන්නේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ සිතිවිල්ලේ අයිතිය ඒ මිනිස්සු තුල තියෙන්න ඇති ඒ තරම්ම ප්‍රඥාභාවයකින් ඒ සිතිවිල්ල නොකියුවත් ලියන කෙනාට ඒ අදහස ප්‍රකාශ කරාම සමහර විට හැම ගීයක්ම නෙමෙයි අතරින් පතර එහෙම දේවල් තියෙන්න පුළුවන්කම තියෙනවා මගේ හිතේ මෙහෙම තියෙනවා මෙහෙම කිව්වහම එතන හිටපු කෙනෙක් උදව් කරා වෙන්න පුළුවන් ඒක කැටපත් පවුරේ ඉදිරිපත් කරන්න. ඒ නිසා කැටපත් පවුර සීගිරි කැටපත් පවුර කියලා කියන්නේ ඊටාම සුවිශේෂී ලෙස හා සූක්ෂම ලෙස විශ්ලේෂණය කළ යුතු සංස්කෘතික දේපලක්. ඔබ අපේ YouTube වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඉන්නවනම් එහි තියෙන කමෙන්ට් වල ඒකම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඊමේල් හරහා Facebook ලින්ක් හරහා අපිට ප්‍රශ්න යොමු කරන්න අදහස් යොමු කරන්න. ඉතින් එහෙමනම් අපි ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව නැවතත් අපි Unlimited History වැඩසටහනත් සමග අපිව බලන් ඉන්න අය සුපුරුදු ලෙසින්ම දෙවෙනි කොටසට මේ කොටුවෙන් යන්.